සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සමූහයට කතා කරමින් සිටියදී උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ හා සමග කතා කරන්න ප්‍රශ්නාවක් සොයමින් පිටත සිටියහ. එඩෙක් මිනිසෙක් උන්වහන්සේට කතා කොට බලන්න ඔබේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමග කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති කිය. එතුනාසේ එසේ කිය අයට උත්තර දෙමින් මගේ මෑණියෝ කවුරුද? මගේ සහෝදරයෝ කවුරුද? කියා සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට මෙන්න මගේ මෑණියෝ සහ සහෝදරයෝ. ස්වර්ගයේ වැඩවසන මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරු වුවද ඔහු මගේ සහෝදරයොත් මගේ සහෝදරයොත් මගේ මෑණියොත් යයි වදාළ සේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවෙන් බංග ප්‍රමාන්තනි. අද උන්වහන්සේ ගාවට එනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න ඔබගේ අම්මත් සහෝදරයොත් ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් මෙහෙම කියද්දී ඔයාලට මොනවද හිතෙන්න ඕනේ? ඒ කියන්නේ අම්මත් ජේසුගේ අම්මයි සහෝදරයෝ ඇවිල්ලා. එහෙම කියද්දී මොකද හිතෙන්නේ? මොකද හිතෙන්න ඕනේ? ඒ කියන්නේ ජේසුට තව සහෝදරයෝ හිටියද? ජේසුට තව සහෝදරයෝ හිටියද? ඉතින් මේ කියන්නේ සහෝදරයාව කියන්නේ. අම්මත් සහෝදරයොත් ආවා කියලා කියන්නේ. ඉතින් මම ආදර ප්‍රමාන්තරින් මේක අල්ලගෙන තමයි ගොඩාක් වෙලාවට මූලධර්මවාදී සභාවල ඔය කියන්නේ බයිබලයේ ජේසුට බයිබලයේ කියනවා ජේසුට තව සහෝදරයෝ හිටියා කියලා. සහෝදරයෝ හිටියා නම් ඒ කියන්නේ මොකක්ද? දැන් ජේසුගේ ප්‍රශ්නයක් නෙමෙයි. ජේසුට සහෝදරයෝ හිටියා කියලා. ජේසු මුකුත් කරන්න දෙයක් නැහැ නේ. කාගේ ප්‍රශ්නයක්ද කියන්නේ? දේව අම්මටයි එන්නේ. අපි කිව්වේ තව ළමයි හිටියා. ජුසේතුමත් එක්ක ඉඳලා තව ළමයි හිටියා. දැන් එකකින් අදහස් කරන්නේ මගේ පුතේ පෞල් ජීවිතය පාපයක් කියලා. තේරුණාද? පෞපිය අමුසැමි සම්බන්ධතා පාපයක් නෙමෙයි. ඒක ලස්සන දෙයක්. ඒක මේ කිසිම අව탁ෂයක දේව කැඳවීමක්. ඒතකොට ඒකෙදි ඒ දේව කැඳවීමක් අමුසැමි සම්බන්ධතාවයේ දරුවෝ හදනවා කියන එක ඒක කිසි පාපයක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නේ මොකක්ද? මෙතන දේව අම්මා කන්‍යාවක් නෙමෙයි කියලා කියන්නේ මේක පාවිච්චි කරනවා. තව ළමයි හිටියා නම් ඒ කන්‍යාවක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ එකයි. අපිට කතෝලික සභාවේ දේව අම්මට දෙන තැනත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒගොල්ලන්ට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ප්‍රශ්නේ කාටද දන්නවද? සාතන්ට ප්‍රශ්නේ තියෙනවා. යක්ෂයාට දේව අම්මත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇවිල්ලා උප්පත්ති කතා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තයනි බලන වචනය 3 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරලා කියන දේ තමයි 15 වෙනි වගන්තියේ බලන්න තා සහ ශ්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නෙමි. තා ඈ කියන කවුද? දැන් ආදම් ඒවවනේ යක්ෂයා පරීක්ෂාවේ දැම්මේ මේ තගේ වංශය ඇගේ කියලා කියන්නේ කවුද? ඇගේ කියලා කියන්නේ දේව අම්මා. දේව අම්මත් එක්ක යක්ෂයාට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි බයිබලය යක්ෂයා බයිබලය දන්නේ නැද්ද? යක්ෂයා බයිබලය දන්නේ නැද්ද? දන්නේ නැද්ද? යක්ෂයා දන්න බයිබලය ඔබට මට වඩා හොඳට. තියොලොජිකල් තිබෙන්නේ නැති වුණාට. ඒක තමයි උණු කෙලින්ම ජේසු පළවෙනි පරීක්ෂාවේදී මොකද කියන්නේ? ගල් පාන් කරලා කන්න කියලා කියනවා. ජේසු කෙලින්ම දුවිතේ නිස්සංග්‍රහය අරගෙන කෝට් කරලා කියනවා මිනිසා කෑමෙන් පමණක් ජීවත් වන්නේ නැත. ටාංගල වදිනවා යකාට. ඊට පස්සේ ආයු වෙනවා. ඊට පස්සේ කියනවා මේ රාජධානි ඔක්කොම වගේ මම නමස්කාර කරන්න මේවා දෙනවා. ඒතර කෙලින්මකම දෙවියන් නමස්කාර කරන්න කියලා කෙලින්ම දසපණ දෙනවා. ටාංගල වදිනවා යකාට. ඊට පස්සේ දැන් තෑන් ගාලා යකාට වැදුනයින් පස්සේ මොකද වෙන්නේ? යකා ඊට පස්සේ එන්නේ බයිබලය අරගෙන. ගීතාවලිය 91. සාම් 91. අපි හැම බය වෙච්ච ගමන් කොරෝනා කාලේ කිව්වේ මොකද තමයි? තේරුණාද කියලා? සාම් 91 කියලා මිසක් එළියට නෑ මොකද කොරෝනා ඇදුනොත් කියලා. හරිද? සාම් 91 වල කියනවා ඔබ පාතාලයට වැටෙද්දි ඔබ දේවදූතයෝ ඔබව ඔසවගෙන යනවා ගල ඔබගේ පය ගලකවත් වදින දෙන්නේ නැහැ. යක්ෂයා මේක අරගෙන ඇවිල්ලා දේව ජේසුව දේවමාලිගාවේ කොතමුදුනට කියලා කියනවා පනින්න බයිබලේ තියෙනවනේ. දැන් මෙසේලි කියා ඇත කියලා බයිබලයේ ජේසු කෝට් කරද්දී ඒක කියලා කියනවා පනින්න පය ගලකවත් වදින්නේ නැහැ කියලා. යකා බයිබලේ දන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? ඒක නිසා
මූලධර්මවාදී කතෝලික සභාව මූලධර්මවාදී සභාව අතර තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අම්මගේ ප්‍රශ්නය. මගේ ආදර ප්‍රේමන්තනි එයාලා ටක් ගාලා ටැකල් කරන්නේ බයිබලයේ වචනම අරගෙන කියනවා මේක ප්‍රධාන තැනක්. මේක ප්‍රධාන තැනක් කියනවා. ඔය කිව්වේ දේව අම්මට තව සහෝදරයෝ හිටියා. ජේසුස් සහෝදරියට දේවමන නෝමල් සෙක්ෂුවල් ලයිෆ් එකක් ගත කරා. ඇය වර්ජින් කෙනෙක් නෙමෙයි කන්‍යාවක් නෙමෙයි. ඉතින් ඒක සභා කතෝලික සභාවේ එක වර්ජින් බර්ත් කිය කන්‍යාවකින් උපදලත් කිය එන්න ලොකු මේ දේව මෑණියෝ කියලා කිව්වට අනේ එයා සාමාන්‍ය කාන්තාවක්. සාමාන්‍ය පෞල් ජීවිතයක් තිබුණේ. ඒකනේ සහෝදරයෝ දේව මෑණියෝ සහෝදරයෝ ආවා කියලා කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තරිය මේක බයිබලේ තැන් ඒගොල්ලෝ හාර කතා කරලා කියනවා. ඒක තමයි එකම තමයි කියන්නේ මතේතු මාගේ සුවිශේෂ පළවෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමන්තෙනි උන්වහන්සේ එයා දැන් බයිබලේ ට්‍රාන්ස්ලේෂන් එක මම අද එතනට එන්නම්. ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්න අරගෙන ඒගොල්ලෝ එතනට එනවා. ඉතින් මොකද වෙන්නේ 24 ජෝසප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙසම සිය බිරිඳ කැන්දාගෙන ගියේය. එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සංවාසයේ නොයෙදෙනි. තුරු එක්කුන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ සිංහල භාෂාවට අනුව ඊට පස්සේ එකතු වුණා. කියන්නේ normal sexual life එකක් තිබුණා. ලිංගික ජීවිතයක් තිබුණා. ඉතින් බයිබලෙම තියෙනවා. මගේ ආදරේ මතනේ. දැන් සහෝදරයා කියන වචනය සහ මේ තුරු කියන වචනේ ඔක්කොම ට්‍රාන්ස්ලේෂන් එකේදී වෙන වචන. තේරෙනවද කියන්නේ? ඉතින් භාෂා දෙකක කතා කරද්දී ඒක ට්‍රාන්ස්ලේට් හැම දෙයක්ම ට්‍රාන්ස්ලේට් කරගන්න බෑ. තේරෙනවද? හැම වචන ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්නයක් එනවා. ඒ පරිවර්තනයේ ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ තුරු කියන වචනේ හෙොස් කියන වචනේ තමයි තියෙන ග්‍රීක භාෂාවේ. හෙොස් කියන වචනේ කියන්නේ සිංහල භාෂාවෙන් තුරු කියන එක විතරක් නෙමෙයි. සිංහල භාෂාවෙන් කියන්නේ තුරු කියලා කියද්දි එතකන් විතරයි. ඊට පස්සේ වුණා හෙොස් කියන වචනේ ඊට පස්සේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් සහෝදරයා කියන වචනය හිබ්‍රු භාෂාවේ වචන දෙකක් තියෙනවා. එකක් තමයි ඇඩෝල්ෆස් කියන බලන්න. ඇඩෝල්ෆස් ඔයගොල්ලෝ අහලා තියෙනවා. නම් තියෙනවා මේ ඇඩෝල්ෆස් කියලා. මොකද නම? හයියෙන් කියන්නේ ඇඩෝල්ෆස් කියලා කියන්නේ බ්‍රදර් සහෝදරයා. ඇඩෝල්ෆස් කියන වචනේ තේරුම තමයි එක්කුස උපන් සහෝදරයා කියන එක. හැබැයි හැමතිස්සෙම එක්කුස උපන් සහෝදරයා නෙමෙයි. ඉතින් මේ ට්‍රාන්ස්ලේෂන් එකේදී දැන් JVP එකේ කොහොමද කතා කරන්නේ? සහෝදරයා. දැන් ඔබ අරගලයට ගියා නම් නේ අන්තරය ඊට පස්සේ කොහොමද කරන්නේ? සහෝදරයා මෙහෙම කරමු. සහෝදරයා අත යමු අතන වට කරමු. සහෝදරයා කියද්දි ඒ ඇවිල්ලා එක්කුසපන සහෝදරයා විතරක් නෙමෙයි. දැන් මෙතන එහෙමනම් අපි ජෝන්තුමාගේ සුවිශේෂය මගේ ප්‍රේමාන්තනි ජෝන්තුමාගේ සුවිශේෂයේ අපි දකිනවා මරිය මග්දලෙනට උන්වහන්සේ කතා කරලා 20 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 17 වෙනි වගන්තියේ දෙවනි කොටස මෙන්න මේම කියනවා. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙත ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ දෙවනි කොටස 17 දෙවනි කොටස ඔබ මාගේ සහෝදරයන් වෙත ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙත නගින්න මේ ඔහුට කියන්නේ. මගේ සහෝදර ඔබයි සහෝදරයෝ. මගේ ආදර ප්‍රේමතනේ. ඒක තමයි අපි මුලින්ම චුට්ටක් ඉගෙන ගන්න තියෙන දේ. ඒ නිසා ඔයගොල්ලන්ගේ දරත් බයිබලය අරන් ඇවිල්ලා තේරෙනවද කිව්වේ? පෙන්නුවත් මහා සහෝදරයා බලන්න මේ මේ බලන්න බයිබලේ මෙහෙම තියෙනවා. මෙහෙම දේව මෑණියෝ නේ. ආපෝ අර දේව මෑණියගේ සුරමත් අර ජේසුස්ගේ සුරමත් එක්ක එහා පැත්තෙන් තියාගෙන. ඒ ජේසුස්ගේ සුරමට දාලකුයි. රූප වන්දනාව. අම්බෝ ඔක අයින් කරන්න. මේ දේව මෑණියෝ ඕගොල්ලෝම සුරවම් කරන සාමාන්‍ය කාන්තාව. එහෙම කිව්වට අහුවෙන්න එපා. මේ ඇවිල්ලා සහෝදරය කියන්නේ දේවමාගේ කන්‍යාභාවයටවත් ප්‍රශ්නයක් වෙන්න තැනක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. නමුත් එතන එයින් එහා ගිය තැනක අද ස්වාමින් වහන්සේ කතා කරනවා මිකා දේවස්ව ප්‍රසාදිතමාගේ පොත. මොන පොතද පුතේ? කියන්නේ මිකා. කවුද? දිවසිවරයන්ගෙන් එක්කෙනෙක්. හරිද? දැන් මිකා කතා කළා කියනවා. දැන් එයාලට දඬුවම් කරලා, එයාලට වෝන් කරලා, අනුතුරු අඟවලා අවසානයේ කතා කළා කියනවා. බලන්න උන්වහන්සේ අද වචනේ පළවෙනි වචනය ගන්න. සරුසාර ප්‍රදේශ වලින් වටවි. සරුසාර කියද්දි මොකද්ද මතක් වෙන්නේ? සරුසාර කියද්දි මොකද්ද මතක් වෙන්නේ? සරුසාර ලෙලි ප්‍රොඩක්ට්ස් මතක් වෙන්නේ නැද්ද? නාටකංකාරයෙක්ගේ සරාගේ බිස්නස් එක සරුසාර නෙමෙයි සරුසාර ලෙලි ප්‍රොඩක්ට්ස්. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමාන්තනේ. දැන් සරුසාර මේ වගේ දේවල් මතක් වෙන්නේ නැහනේ. තේරුණාද? සරුසාර කියලා. දැන් සරුසාර ප්‍රදේශ වලින් වට වෙච්ච
වටවී කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමය වන ඔබගේ රැළට. මගේ ආදර ප්‍රේමන්තනි පාපය කියන්නේ කාන්තාරයක්. පාපය කියන්නේ කාන්තාරය. පාපය කියන කිසිම සරුසාරකමක් නැහැ. පාපය කියන එකේදී ඔබව ත්‍රිල් එකකට, කික් එකක්, ෆන් එකක්. ඒ වෙලාවේ ඒ මොමන්ටරි, ඒ වෙලාවට දැනෙන තේරෙනවද? ඒ සුඛ විවරණයක්, සැපක් දෙන දෙයක්. ඒක නිකන් ඒ කියන්නේ පුතා ෆාදර් ගාවටෙන් දැන් හිතන්න ඔයාලට දැන් දුකයි. හරිද ළඟට එන්නකො දුකයි. කිච්චිද සාමාන්‍යයෙන්? කිචි නෑනේ. නැද්ද කිචි නැද්ද? කිචි කම බොරොඩි නාවෙන. අර කිචි කියලා යනවා. උඩ පනින් කිචි තේරෙනවද කියලා. රොබෝ කෙනෙක්ද ඔය කිචි නෑනේ. හැංගීම් දැනීම නෑනේ. කිචි නෑනේ. සාමාන්‍යයෙන් කිචි නැති වුන් ඉන්න හරියම හොයා ගන්න. තේරෙනවද? දැන් කිචි නෑ. හරිද? දැන් ඔබ හිතන්න ඔබ ලොකු වේදනාවක ඉන්නේ. දැන් ලොකු වේදනාවක ඉන්නත් කිචි කවන්ද බලන්න. දැන් මල ගියක ඔබ ඉන්නවා. මල ගියේ ඉඳලා කිචි කවන්න කිචි කවෙන්නේ නැද්ද? හිනා යන්නේ නැද්ද? තේරුණාද කියන්නේ? ඒ කියන්නේ අර කඳුල අස්සෙන් ඉනා ඒක ඇවිල්ලා කිචි ඇවි එතකොට හිනා වෙන්නේ හදවතින් නෙමෙයිනේ. හදවතින් එන එකක් නෙමෙයි. ඒ කියන්නේ රියැක්ෂන් එකක් විතරයි. හයිනා කියන සතත් කියලා හිනා ඒක උගේ කෑ ගන්නෙත් හිනා වෙනවා වගේ තමයි. තේරුණාද කියන්නේ? ඉතින් ජෝක් එකක් දාලා වගේ යන්න පුතේ. ඉතින් මොකද වෙන්නේ? එතකොට දැන් කිචි කවනවා වගේ තමයි ත්‍රිල් එක කියන්නේ. දැන් බිව්වම් ප්‍රශ්න විසඳනවද? නාන ප්‍රශ්නයක් කටවගෙන යන ඩ්‍රෑම් එකක් දාන්න ඕනේ නම් දැන් ඒත් මම මතක වෙන තාව එකක් දාගත්තාම ප්‍රශ්නේ බොඳ මීදු මලක් වගේනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ වෙලා තේරෙනවද? ඒ කියන්නේ ඒ වෙලාවට අමතක වෙනවා. පාපය කියන්නේ ඒ වගේ. අපි හිතමු ජරා මොන හරි වැරදි දෙයක් බලනවා. අනියම් සම්බන්ධයක් ස්වංවින්දනයට වැටෙනවා. තේරුණාද කියන? මේ ඕනම දෙයකදී ඒක මොහොතකට ඔබව අර අබින් කෑවා වගේ, කුඩු කැහුවා වගේ තේරුණාද කියන එක? කුඩු කැහුවා වගේ මේ මත් වෙනවා. දවසක් බීව මිනිස්සෙක් ගිහිල්ලා දොර ගාව යතුරු දාන්න බලනවලු. දැන් ගිහිල්ලා අනේ අංකල් එන්න කියලා මම යතුරු දාලා යතුරු අල්ලන්නේ නැති මට යතුරු දාන්න පුළුවන් පුතා. මේ ගේ වැනෙනවානේ. ගේ වැනෙනවා ගේ පොඩ අල්ලගන්න මම යතුරු දාන්න. තේරෙනවද? මිනිහට දෙන්න ගේ වැනෙනවා කියලා. මිනිහට තේරෙන. ඒ වෙලාවට දැනන දේ. ඒ වෙලාවට මත් වෙනවා. ඉතින් පාපය කියන්නේ සරුසාර තැනක් නෙමෙයි. පාපය කියන්නේ කාන්තාරයක්. ඒ කියන්නේ හරියට අර අවුරුද්දක් විතර දවස් ගානක් කාපු නැති බල්ලෙක්ට කැහුටු වෙච්ච කට්ටක් වෙච්ච බල්ලෙක්ට තේරුණාද කියන මස් කට්ටක් අහුණාම ඔය එක හක්කේ තමයි වේලිච්ච මස් කට්ටක් කියලා හපද්දී අර හක්ක තුවාල වෙනවා. ඊට පස්සේ ඒකේ ලේම උගේ ලේම මස් කට්ටේ එනවා. මගේ ප්‍රේමාන්තනේ ඌ ඒකම ලෙවකක හපනවා මැරෙනකම්ම. පාපය කියන්නේ වගේ දෙයක්. කාන්තාරයක්. යකා ඔය කාන්තාරයට තාවකාලික උත්තර ගේනවා. ඒ කාන්තාරයට කාලකන්නිකම වහන්න පොඩි ත්‍රිල් එකක්. ඒක ඇමක්. මාළුවා ඇම කන්න ඌ ආස පණුවෙක්ව දානවා වගේ. ඉස්සෙක්ව දානවා වගේ. මස් කෑල්ලක් දානවා වගේ. මීයා වල්ලන්න චීස් කෑල්ලක් දානවා වගේ. ලංකාවේ චීස් නම් දාන්න බෑ. චීස් කොහෙක මොන චීස් පිටිවත් නැති එක නේද? චීස් වීලු. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ ඒක නිසා එහෙම දානවා වගේ. ඒතර ඔබගේ මගේ ජීවිතේ ඔබ අහු කරගෙන තියාගන්න. ඉතින් හරි ප්‍රශ්න වල ඒ කියන්නේ ඒක නිදහසක් නෑ. හැබැයි ඒකේ අර ත්‍රිල් එකත් එක්ක මම පාපේ ඇලිලා ඉන්නවා. ඒක කියන්නේ සරුසාර ප්‍රදේශයකින් වටවෙච්ච කාන්තාරයක ඉන්නේ. ඒ කියන්නේ ඔතනින් ස්ටෙප් එකක් ගත්තොත් ඔය ත්‍රිල් එක ෆන් එක කික් එක අතෑරලා ඔය ඒ මොහොතේ දින වින්දනය අතෑරලා තේරුණාද කියන එක. මගේ ආදර ප්‍රේමන්තේනි ඔබ පියවරක් ගත්තොත් ඔබට ඒ සරුසාර බිම හම්බ වෙනවා. සරුසාර බිම කියලා කියන්නේ සරුසාර බිමක් මගේ ආදර ප්‍රේමන්තේනි. ඒ කියන්නේ මේ ඔබට සිතූ සම්පත් දෙන තැනක් නෙමෙයි.
සරුසාරයි කියන්නේ. ඒ පස්ස පෙරලිලා හැරිලා කුණු ඔක්කොම දිරලා ඒ කියන්නේ ඒ සරුසාර වෙන්න කාලයක් යනවා. එකට තියෙනවා මිලක් ගෙවන්න සරුසාර වෙන්න. එතනට යන්න උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න වචනය සරුසාර ප්‍රදේශවලින් වට වී කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්වුව මැනව. බැටළුවව මෙහෙවන්න කටහඬ විතරක් මදි. සමහරලාට කටහඬ එඬේරගේ කටහඬ අහන්න නැති තැන් තියෙනවා. ඒ තැන් වල තමයි අපිට කෙවිට සැරහැටිය තියෙන්නේ. එඬේරගව කෙවිට ස්ටාෆ් ඇන්ඩ් රොඩ් කෙවිට සැරහැටිය තියෙනවා. මේකෙන් චටාස් ගාලා දුන්නම තමයි ගැලක පාර යන්නේ. නැත්නම් අද ඇහක යන කෙනාට සැරහැටිය මොකද කරන්නේ? බෙල්ලට කොක්ක ඒ කියන්නේ උගේ එඬේරගේ තියෙන්නේ මෙහෙම කොම්බුවක් වගේ එකක් තියෙන. ඒක බෙල්ලට දාලා අදිනවා ඒ කොක්කෙන්. ඔබට මට සමහරලාට ස්වාමීන් වහන්සේ දෙක කරන්න ඕන. සමහරලාට ජීවිතේ රිද්දන තැන්වලදී ඒක උන්වහන්සේ කෙවිට සැරහැටිය ගන්න තැනයි මගේ ප්‍රමාන්තයනේ. ඒක උන්වහන්සේ ඔබව ට්‍රැක් එකට ගන්න කරන දේ. සමහරට අසාර්ථක වෙනවා, ෆේලියර් එකක්, කඩාගෙන වැටෙනවා, බිස්නස් එක හරියන්නේ නැහැ. අතන මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක්, අතන පාපයක්, අර ප්‍රශ්නයක් මේක මේ තැනදී ඔබට රිදෙද්දී තමයි උන්වහන්සේ මුලින් ආදරෙන් කිව්ව දේ කරන්නේ නැති වුණාම තමයි රිද්දන තැනට එන්නට වෙන්නේ. ඒ රිද්දන තැනට රිදෙනවා. හැබැයි මතක තියාගන්න ඒ අර ආදරෙන් කියන වචනයෙන් එන්න මගේ පුතේ මගේ දුවේ කියද්දි ඒ වචනයම තමයි ඒ ආදරයම තමයි චිටිස් ගාලා ගහලා සමහරට රිද්දලා ඌරු කෑම කන තැනකට ගියාම හැරිලා එන්නේ. මෙහෙම කරන වෙන දෙවි කෙනෙක් නැහැ. ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ විතරයි. ඔබගේ ස්වාමීන් වහන්සේ විතරයි. හැබැයි ආවයින් පස්සේ මගේ ආදර ප්‍රේමන්තනේ ආවයින් පස්සේ මහා ආදරයක ඔබ පුරවන්නේ. ඒක ඔබ කොච්චර දුරක් ගියාද කියලා අදාළ නැහැ. ෂේම භූමියට ආවයින් පස්සේ කොච්චර ජරා පාපයක් කරාද කියලා අදාළ නැහැ. එතනට ආවයින් පස්සේ ඒ සරුසාර බිම ඔබට අයිති. ඒ නිසා ගෙදර මිදුලේ හිටිය වැඩිමල් සහෝදරයා සහ තාත්තව දාලා ඈත දුර රටකට ගිය බාල සහෝදරයාට තිබුණ එකම භෝජනය. ඒ දෙකේ වෙනසක් නැහැ. එවැනි දෙවි කෙනෙක් එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් කාටත් නැහැ. Is there another God like our God? ඒකයි මිකා කියන වචනේ තේරුම. අපේ දෙවියන් වගේ දෙවි කෙනෙක් තව ඉන්නවද? මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ නිසා ඔබට එන්න විතරයි. ඔබ ආවයින් පස්සේ එක වෙනම අත්දැකීමක්. නැසෙ හැමදේම ලෑස්ති කරලා ඉවරයි. අද පළවෙනි කියවීම කතා කරන්නේ එතනයි. සමිඳුනි ඔබ පෙර කාලේ මෙන් භාෂාන්විද ගිල්ගහදී පෝෂණය වන්නට උන්ට ඉඩ දුන මැනව. මිස්රෙන් පිටතට ආ දවස්වලදී මෙන් අරුම පුදුම දේ අපට පෙන්වුව මැනව. සමිඳුනි ඔබ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා. දැන් මේ ඉතිරි කුඩා පිරිස කියන එක බයිබලයේ යථාර්ථයක්. අපි කියනවා මේකට රෙම්නන්ට් කියලා. ඒ කියන්නේ දැන් පාලුකරයට ගිහිල්ලා විනාශ වෙලා කඩාගෙන වැටලා ඉතුරු රොඩ්ඩ. ඒ පොඩ්ඩ රොඩ්ඩ. ස්වාමීන් වහන්සේ එතනින් ගන්න මගේ ප්‍රමාන්තනේ. එතනින් ඔබව ගන්නවා. ඒ ඉතුරු වෙච්ච තැනින් සමහර පාපයත් එක්ක විනාශ වෙලා. ඒ කියන්නේ අකිකර පුත්‍රයා හැම දෙයක්ම නාස්ති කරගෙන ඇඳගත්ත ඇඳුම විතරයි. ඒකෙත් ඌරු කෑම ගඳ එතනින් ගන්න. ඔබගේ මගේ ස්වාමීන් වහන්සේට පුළුවන් එතනින් ඔබව ගන්න. එනිසා ඔබ පරක්කු නෑ. ඔබ නාස්ති වෙච්ච දේ විනාශ කරගත්ත දේ අදාළ නෑ. ඔබ ස්වාමීන් වහන්සේ ගාවට ආවා නම් මගේ පුතේ මගේ ප්‍රමාන්තනේ. එතන ඉඳන් ස්වාමීන් වහන්සේ ඔබව අලුත් කරනවා. වචනේ කතා කරලා කියනවා බලන්න සමිඳුනි ඔබේ ඊළඟ බලන්න. අපිට අපේ පව් සමාවෙන අපරාධය මකා දමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සම දෙවි කෙනෙක් සිටීද? උන්වහන්සේට විතරයි එක කරන්න පුළුවන්. එක්තරා ගුරු කෙනෙක් ගාවට මනුෂ්‍ය දෙන්නෙක් එනවා මගේ ප්‍රමාන්තනේ. මනුෂ්‍ය දෙන්නෙක් ඇවිල්ලා කියනවා ගුරුතුමනි අපි පව් කරා අපිට සමාව දෙන්න අපිට පෙන්වන්න කියද්දී එයාට කියනවා ඔබ ගිහිල්ලා ඔබගේ පාපය නියෝජනය කරන දෙයක් අරන් එන්න කියලා. එක්කෙනෙක් පොඩි පාපයක් කරලා තියෙන්නේ පුංචි ගල් කැටයක් අරන් එනවා. බොරළු කැටයක්. අනිත් කෙනා ලොකු පාපයක්. එයා උස්සන්න බැරි තරම් තඩි කළු ගලක් කරේ තියාගෙන එනවා. ඊට අපි මම පෙන්නන්න ඔබගේ පාපයට දෙවියන් වහන්සේ කරන දේ මොකක්ද කියන එක පෙන්නන්නේ යාලා ඒ ආශ්‍රම එක පිටිපස්සට ගියාම ලොකු පොකුණක් තියෙනවා. ලොකු පොකුණක් ගුරුතුමා කියනවා මුලින්ම ඔය පොඩි පාපය කරපු කෙනා පොකුණට ගල දාන්න කියලා. එයා දාපු ගමන්
කියලා වැටෙනවා. පොඩක් ජලයේ මෙහෙම තරංග ටිකක් ඇති වෙනවා. ආයි නිශ්චල වෙනවා. ඔබගේ පාපයට දෙවනසි සමාව දෙන්නේ මේ විදිහට. ලොකු පාපය කරපු කෙනාට කියනවා දාන්න කියලා. එයා කල්ල උස්සලා මෙහෙම අර රෙස්ලින් ජග්ගුඩේ දෝලේ දානවා වගේ මෙහෙම කළා දාපු මං ජබෝන් කළා වතුර ඔක්කොම විසි වෙනවා. විනාඩි කිහිපයක් යද්දී ආයෙත් නිශ්චල වෙනවා. දෙවනාසගේ ආදරේ ඉස්සරහා ඔබගේ මාලකු පාපයක් චූටි පාපයක් අදාළ නැහැ. ස්වාමීන් වහන්සේ ගාවට ආවනම් උන්වහන්සේ ඔබව බලා ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි මෙවැනි දෙවි කෙනෙක් කවදාවත් නැහැ. කිසිම දෙවි කෙනෙක්ට සමාව දෙන්න බෑ. බුදුහාමුදුරන්ට සමාව දෙන්න පුළුවන්ද? බුදුහාමුදුරන්ට සමාව දෙන්න බෑ. කොටිම කියනවා නම් බුදුහාමුදුරන්ගේ පාපයක් තිබුණා. බුදුහාමුදුරන්ගේ පාපයක් තිබුණා. එයා බුදු භවය ලැබුවා. බුදු භවය ලබන්න ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ බුදු භවයේදී දේවදත්ත ගලක් අතෑරලා ඒ ගලේ වැටිලා පොත්තක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ කකුල කැපෙනවා. ඒ ඇවිල්ලා පෙර භවයක කළ පාපයක් පරිසම් දෙන විදිය. කිසිම දෙවි කෙනෙක්ට සමාව දෙන්න බෑ. සමාව දෙන්න පුළුවන් ඔබගේ මගේ දෙවියන් වහන්සේට විතරයි. එහෙම දෙවිවරු ඉන්නවද කියන එක මට අදහන්න නැහැ. ඒක අපි අදහන්නේ නැහැ. අපි විශ්වාසයක් නැහැ. එකම දෙවියන් අපිට ඉන්නේ. නමුත් ලෝකේ කතා කරන ඒ දෙවි දේවතාවන් ඉන්නවා නම් හරි නැත හරි මේක මොකක් හරි. නමුත් සමාව දෙන්න බෑ. කිසිම ඇදහිල්ල කිසිම ඉගැන්වීමකට සමාව දෙන්න පුළුවන් ඉගැන්වීමක් නැහැ. ඒක තියෙන්නේ කතෝලික සභාවේ විතරයි. කතෝලික සභාව විතරමයි. එනිසා ඒ දෙවියන් වහන්සේ ගාවට එන්න උන්වහන්සේ ඔබ වෙනස් කරනවා. උන්වහන්සේ කියනවා මේ පාපේ මම මුහුදේ පතුලේ දානවා. වචනේ ගන්න. එතුමාන උදහස සදාටම තබා නොගන්නසේක. මන්ද එතුමාන තිරසර පෙම ප්‍රිය කරනසේක. උන්වහන්සේට ඕනේ නැහැ දඬුවම් කරලා වින්දනයක් ලබන්නේ නැහැ. දරුවන්ට ගහලා සතුටු වෙන්නේ නැහැ. මේ වගේ සැඩිස්ටික් සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඒක මානසික ලෙඩක්. උන්වහන්සේ ඔබට එහෙම කරන්නේ ඔබ වෙතන්ට ගන්න. අවසාන කතා කරලා කියන බලන්න. එතුමාන අපිට යාළුව අනුකම්පා කරනසේක. අපේ පව් පාගා දමනසේක. අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙලා දමනසේක. මගේ ආදර ප්‍රේමාන්තනේ මුහුදේ පතුලේ දානවා කියන්නේ අපේ ආයේ පාපය සිහි කිරිල්ලක් නැහැ. දැන් මේ ආදරය මේ සරුසාර බිම කියන්නේ මොකක්ද කියද්දී මගේ ආදර ප්‍රේමාන්තනේ මේ සරුසාර බිම ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට කරන තැන. ඒ වචනය තුළ ජීවත් වෙන තැන. ඒ වචනයේ ඉන්න තැන තමයි සරුසාරම බිම. එතකොට මේ සරුසාරම බිමේ හටගත්ත හොඳම ඵලදාව මොකක්ද කිව්වොත්? උන්වහන්සේගේ වචනේ වැඩියෙන්ම 100%ක් මිෂ්ඨ කරේ දෙවමෑණියෝ. ඒ සරුසාර බිමේ ඵලදරපු ඵලය ප්‍රතිඵලය තමයි ජේසු. ජේසු හටගත්ත ඒ අබෑටයක් වගේ දේව රාජ්‍ය අබෑටයක් වගේ රූස්ස ගහක් වුණා වගේ කියනවා. ජේසු දේව අම්මා තුල කොහොමද මහා ගහක් වුණේ? ඇයගේ ජීවිතය. ඉතින් අද බලන්න අද වචනය කතා කරලා කියන සුවිශේෂී මගේ ප්‍රේමාන්තනේ උන්වහන්සේ සම්මුහයට කතා කරමින් සිටියදී උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ හා සමග කතා කරන්නට ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. ප්‍රස්තාවක් හොයමින් පිටත සිටියා කියලා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් ජේසු අම්මා එළියේ ඉන්නවා ජේසු හම්බ වෙන්න. ජේසු හම්බ වෙන්න එළියේ ඉන්නේ නැද්දි මොකද වෙන්නේ? ජේසු හම්බ වෙන්න එළියේ ඉන්නේ නැද්දි දැන් හැට තිබුණා කෙලින්ම අයින් වෙන මම ජේසුගේ අම්මා අයින් වෙන මම පුතාගාට මම යනවා අයින් යන්න කෙලින්ම යන්න අපි කියන බුල්ඩෝසින් ද වේ මම අම්මනේ ඇය එහෙම කරන්නේ නැහැ. ඇය ප්‍රස්තාවක් කෙනකන් ඉන්නවා. ඇයගේ අවස්ථාව වෙනකන් ඉන්නවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නේ ඇප් එක ඩවුන්ලෝඩ් එක නම්බර් එක එනකන් ඉන්නවා. දැන් පෙට්‍රල් වලට තමයි වෙන්නේ. දැන් අද ඉඳන් කිව්වා මොකද ටෝකන්ස් කැන්සල්. ටෝකන්ස් ඔක්කොම කැන්සල් දැන් ඇප් එක තමයි. තේරෙනවද කියන්නේ? ඉතින් දැන් ස්මාර්ට් ෆෝන් හොයාගෙන දුවන්න වෙනවා ඊට පස්සේ. ඇයගේ වෙලාව වෙනකන් ඉන්නවා. දැන් ඇයගේ වෙලාව අපිවත් පෙට්‍රල් ෂෙඩ් එකේ ඉන්නේ නැහනේ මගේ ප්‍රමාන්තනේ. ස්වාමි කියලා ඉස්සරහට යන්න බැනුම් අහලා එන්න දැන් ගියොත් නම් තේරෙනවද කියන එක? ස්වල්ලේ ස්වාමි මේ අපේ ස්වාමි කියලා ඉස්සරහට ගිහලා ඩීසල් ගහගෙන අපිත් බලන්න. තේරෙනවද? දැන් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ දැන් ගියොත් එම. කෙසේ වෙතත් ඇය යන්නේ ඇය එතන ඉඩ ප්‍රස්තාවක් වෙනකන් ඉන්නවා. අනිත් මිනිස්සුව තල්ලු කරලා මම ජේසුගේ අම්මා නෑ ඇය ඉන්නවා එතන.
මගේ ආදරේ ප්‍රේමවන්තනේ ඇගේ ගතිය එතනයි තියෙන්නේ. ඇය හරිම බදාබර බහැපත් කෙනෙක්. ඉතින් මේක එහෙම ඉන්නේ නැද්දි මොකද වෙන්නේ? වචනේ කතා කරලා කියනවා. එවිට එක්කෙනෙක් උන්වහන්සේට කතා කොට බලන්න ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමග කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටති කීය. ඒ කියන්නේ යාට හරි ආසයි. අනේ ජේසුගේ අම්මා. ඉතින් කිව්වනේ ඔබට කිරි දුන්නු පියයුරු භාග්‍යවන්තයි. ඔබව දරුව කුස භාග්‍යවන්තයි. ඒ කියන්නේ අම්මලා ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වුණා ගැලවුම් කාර්යය එයාලා ගාවට එයාලගෙන් ඉපදී කියලා. ඒක කවදාවත් එයාලට හම්බෙන්නේ නැහැනේ. ජේසුව දරුවෙක් විදියට ලේබලින් බැඳීමක් ඇති කරගන්න ඒ කියන්නේ ජාන වලින් එහෙම බද්ධ වෙන විදියක් නැහැ. ඉතින් අනේ මට මෙහෙම තිබ්බනම් හොඳයි. ඒ නමුත් එහෙම මට බෑනේ. අන්න ඔබගේ අම්මා සහෝදරයෝ ඇවිල්ලා ඉන්නවා. කොච්චර වාසනාවන්තයිද ඔබ වහන්සේ වගේ පුතෙක්ව දරන්න ලැබිච්ච. අයියෝ එහෙම මගේ ආදරේ ප්‍රේමන්තනේ. ජේසු කඩන්නේ එතන. වචනේ බලන්න. වචනේ කතා කරලා කියනවා. එහෙත් උන්වහන්සේ කී අයට උත්තර දෙමින් මාගේ මෑණියෝ කවුරුද? මගේ සහෝදරයෝ කවුරුද කියා සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට මෙන්න මගේ මෑණියෝ මෙන්න මගේ සහෝදරයෝ. ඇයි ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුවත් ඔහු මාගේ සහෝදරයොත් මගේ සහෝදරියොත් මගේ මෑණියොත් ඒව දාලසේක. මගේ ආදර ප්‍රේමන්තනේ මේ දේව මෑණියන්ව පහත් කරනවා නෙමෙයි. ඒ කියන්නේ දේව මෑණියන් අහක දානවා නෙමෙයි. අපි දන්නේ ඊට පස්සේ ජේසු ආදරෙන් අම්මව බදාගෙන තුරුළු කරගෙන අම්මත් එක්ක කතා කරන්නේ නැති. ඒ කියන්නේ බයිබලේ නෑ. හැබැයි ජේසුට කඩන්න ඕනේ. ඒ කියන්නේ මගේ ලේ නෑ කමක්. මගේ නෑයා. අපි හරිය කැමතිනේ නෑ. ලොකු ලොක්කන්ගේ නෑයෝ වෙන්න නේ. නේ. ලොකු ලොක්කන්ගේ නෑයෝ. දැන් ලොකු ලොක්කන්ගේ පච්ච එහෙම ගහගෙන හිටියනේ. ඊට පස්සේ පච්ච මකා ගන්න වෙන්නේ. පච්ච ගාගෙන හිටියටත් ගන්න තැනක් තමයි තියෙන්නේ. ඒක නිසා දැන් අපි හරි කැමති ලොක්කා අපි ඇවිල්ලා මෙයාගේ බාප්පගේ පුතාගේ නැන්දාගේ බල්ලා විකුණපු එක්කෙනාගේ සීයාගේ මොකක් කරේ නෑකමක් කියනවා. හරි ආසයි අර ලොක්කෙක්ගේ නෑකමක් වෙන්න. මගේ ආදරේ මම දැන් මේ ජේසුගෙත් අයියෝ එහෙම නෑකමක් වුණා නම් ජේසු කියනවා මට එහෙම නෑකමක් වෙලා වැඩක් නෑ. මට නෑ දේව අම්මා මගේ අම්මා මගේ තාත්තගේ වචනය අහලා පිළිපදින කෙනා තමයි මගේ අම්මා. ඒතර ජේසු අම්මා කියන්නේ කවුද? මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසු අම්මා තරම් තාත්තගේ වචනය අහලා පිළිපදින වෙන කෙනෙක් නැහැ. ඒ කිව්වා මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඒ තාත්තගේ වචනේ 100% පිළිපැදියයි. ඒතර ඇය ජේසුගේ අම්මා වෙන්න කලින් උන්වහන්සේගේ වචනට එහෙයි කිව්වා. ඇය ඒ කියපු ගමන් තමයි ඇය උන්වහන්සේගේ අම්මා වුණේ. අම්මා වෙන්න ඉස්සෙල්ලා ඒ වචනය කුසේ දරාගන්න ජේසුව කුසේ දරාගන්න ඉස්සෙල්ලා ඒ වචනය හදවතේ දරාගත්තා. දැන් අපි අහන්න ඕනේ අපි කොහෙද ඉන්නේ? අපි මේ වචනෙට ඒ කියනවාද? ජේසු කියන පුතේ ඔබ කට්ටක් කාලා ඔබගේ මාංශය ඉරලා මගේ කැමැත්තට එහි කියද්දි ඔබ මගේ නෑදෑයන්ට වඩා නෑයෙක් වෙනවා මට. එතනට ඔබට එන්න පුළුවන්. අම්මා එතනට ආවේ මේ ඥානවල බැඳීමක් එක නෙමෙයි. ඇත්තටම දේව අම්මා තමයි ජේසුට සම්පූර්ණයෙන්ම ඥානදායකත්වය දෙන්නේ. අපේ දේව ධර්මයේ ගැන්වීම අනුව දැන් දරුවෙක් පිළිසිඳ ගන්න සුක්‍රාණුවක් ඕනේ, ඩිම්බයක් ඕනේ. ඒ දෙක සංසේචනය වෙන්නට ඕනේ. එතන ක්‍රොමෝසෝම 26 සංසේචන නම් තමයි කලලය ඇති වෙන්නේ. නමුත් ජේසුගේ කලලය දේව ධර්මයට අනුව ඒක දෙන්නේ 100%ක් දේව අම්මා විතරයි. සම්පූර්ණ ඩිම්බයකින් තමයි දේව ජේසු ඉපදෙන්නේ. ඒතර සම්පූර්ණයෙන්ම දේව අම්මම තමයි. ඒ කියන්නේ දැන් මැජගෝරි වල වගේ මගේ ප්‍රේමවන්තනේ දේව අම්මගේ සුරංග වලින් කඳුළු වෙනවනේ. ඒ වල ලේ කඳුලේ මේක තමයි AB පොසිටිව්. සමා වෙන්න. ලේ වල වර්ගය තමයි AB පොසිටිව්. ශ්‍රී සලුවේ තියෙනෙත් AB පොසිටිව්ම තමයි. දේව ජේසුගේ ලේ දේව අම්මගේ ලේ එකයි කියලා කියනවා. ඒක ඥාන වලින් 100%ක් දායක වෙන තැන. හැබැයි ඊට වඩා ජේසුව අයිති කරගත්තේ වචනයත් එක්ක. වචනයත් එක්ක අයිති කරගන්නවා කියන තැනදී වචනයත් එක්ක අයිති කරගන්න ඔබට න්‍යායක් වෙන්නේ මගේ වචනයෙන්. එනිසා ඇය ඒ වචනය 100%ක් මිෂ්ඨ කරපු කෙනා. අද පළවෙනි කියුම කතා කරන ඒ ආදරය මේ ලෝකෙට ආවේ දේව අම්මා හරහා. දේව අම්මා එහෙයි කියපු නිසා, දේව අම්මා එහෙයි කියපු නිසා, එහෙයි කියපු තැනයි ජේසු මාංශගත වුණේ. එනිසා දේව අම්මගේ ඒ උතුම්කම අයිති කරගමු. දේව අම්මා කොහොමද මාර්ගයක් වුණේ? ජේසුව මේ ලෝකෙට එන්න, ඒ වචනය මේ ලෝකෙට එන්න, අරගෙන එන්න. ඒ මාර්ගය අපි අයිති කරගමු. දේව අම්මව අපේ ජීවිතයේ
ඒ දේවම්බර තියෙන භක්තිය ආදරය තියාගෙන මේ වචනයත් එක්ක ඉස්සරහට යන්න තීරණයක් ගමු. ආමෙන්.